අද මාතෘකාව ලියන්න ළමයි ගම්‍යතාව. අපි බලමු ගම්‍යතාව කියන්නේ මොකක්ද කියලා 10 වසරේදී කොහොමද ගම්‍යතාව ඉගෙනුවේ කියලා ළමයින්ට මතක් වෙන්න මේ 10 වසර අච්චු පොතේ ගම්‍යතාව හඳුන්වලා දීලා තියෙන විදිහ මතක් වෙන්න මම මේ කියලා දෙන්නේ. චලනය වන වස්තුවක ගම්‍යතාව යනු වස්තුවේ චලිතය නැවැත්වීමට කෙතරම් අපහසුද යන්න පිළිබඳ මිනුමකි. අපි බලමු තව ටිකක් ඉස්සරහට. ඔබගේ මිතුරෙක් ඔබ වෙත විසි කරන පෑනක් හෝ පැන්සලක් අල්ලා ගැනීමට ඔබට ඉතා පහසු කාර්යයකි. නමුත් ඒ වෙනුවට කෙනෙක් ඔබ වෙත යගුලියක් වැනි ස්කන්ධයෙන් ඉතා වැඩි වස්තුවක් විසි කළහොත් එය අල්ලා ගැනීම ඊතරම් පහසු නොවේ. ඒක ළමයින්ට තේරෙනවා. එහෙත් එම වස්තුවම විසි නොකර ඔබ අතට ලබා දුන්නේ නම් එය අතට ගැනීම අපහසු නොවේ. ඒකත් ළමයින්ට තේරෙනවා. ටිකක් වේගෙන් එන වස්තුවක් අල්ලන්න ටිකක් අමාරුයි. ගමන් කරන බර වස්තුවක් මෙසේ අල්ලා නවත්වා ගැනීම අපහසු වන්නේ වස්තුවේ ස්කන්ධයේ වැඩිවීම නිසා පමණක් නොව එය ගමන් කරන වේගය නිසාය. වෙඩි උණ්ඩයක් යනු ඉතා කුඩා ස්කන්ධයක් සහිත පහසුවෙන් අල්ලාගත හැකි වස්තුවකි. නමුත් එය තුවක්කුවකින් නිකුත් වූ විට අල්ලා නවත්වා ගැනීම ගැන සිතීමටවත් නොහැකිය. ඒකට හේතුව ගොඩාක් වේගෙන් එන්නේ ඇහැට පේන්නේ නැහැ එන වේගය. ඒ නිසා අල්ලන්න අමාරුයි. මේ අනුව අපට පෙනෙන්නේ වස්තුවක චලිතය නැවැත්වීමට ඇති අපහසුතාව ස්කන්ධය සහ ප්‍රවේගයේ යන සාධක දෙකම මත බලපාන බවයි. එහෙනම් භෞතික විද්‍යාවේදී වස්තුවක ගම්‍යතාව P අර්ථ දක්වන්නේ එම වස්තුවේ ස්කන්ධය M ප්‍රවේගය V ගුණිතය ලෙසය. එහෙනම් ගම්‍යතාව කියලා අර්ථ දක්වන්නේ වස්තුවක ස්කන්ධයෙන් ප්‍රවේගයේත් ගුණිතය. එහෙනම් ලියා ගන්න ළමයි ගම්‍යතාව කියලා ලිව්වා. ගම්‍යතාව යනු වස්තුවේ ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය වේ. එහෙනම් ගම්‍යතාවට සමීකරණේ ගම්‍යතාව සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. එහෙනම් P සමානයි M වැඩි කිරීම V. M කියන්නේ ස්කන්ධය, V කියන්නේ ප්‍රවේගය. එහෙනම් ස්කන්ධෙහි ඒකක කිලෝග්‍රෑම් වේ, ප්‍රවේගයෙහි ඒකක ms ඍණ 1 වේ. ඒ නිසා ගම්‍යතාවයේ ඒකක kg ms ඍණ 1යි කියලා අපිට ලියන්න පුළුවන්. ඒකත් ලියා ගන්න. කිලෝග්‍රෑම් ස්කන්ධය මනින්නේ ප්‍රවේගය ms ඍණ 1. ප්‍රවේගයේ දෛශකයක් නිසා ගම්‍යතාවයේද දෛශක රාශියක් වේ. විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. දිශාව තමයි වස්තුව ගමන් කරන දිශාව. මෝටර් රථයක් වේගයෙන් ගමන් කරන විට එහි ගම්‍යතාව වැඩිය. එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩුවන විට ගම්‍යතාවය අඩුවේ. ප්‍රවේගය වැඩි වන විට ගම්‍යතාව වැඩි කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් අපි නිදසුනක් ගමු 10 වසරේ පොතේම තියෙන ස්කන්ධය කිලෝග්‍රෑම් 200ක් වන වාහනයක් තප්පරයට මීටර් 20ක ප්‍රවේගයෙන් ගමන් කරයි. නම් එහි ගම්‍යතාව කොපමණද? මේ ගාන ලියලා හදාන්න. අපි උදාහරණයකට පළවෙනි එක බලමු. සමීකරණය ලිව්වා P සමානයි mv. ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ආදේශ කළා. ප්‍රවේගය ms ඍණ 1න් ආදේශ කරා. ඉලක්කම් දෙක වැඩි කරපුවාම 40000ක් එනවා. ඒකක දෙක සාමාන්‍ය විදිහට මෙහෙම ලියන්න තියෙනවා. එහෙනම් මේක තමයි පිළිතුර. අපි ඊළඟ උදාහරණය ගමු. තුවක්කුවකින් නිදහස් වූ ස්කන්ධය ග්‍රෑම් 10ක් වන වෙඩි උණ්ඩයක් තප්පරයට මීටර් 400ක ප්‍රවේගයෙන් ගමන් කරයි නම් ගම්‍යතාව කොපමණද? එතකොට මෙතන දීලා තියෙනවා ස්කන්ධයේ අගය සමීකරණයට
ග්‍රෑම් වලින් නෙමෙයි කිලෝග්‍රෑම් කරලා ආදේශ කරන්න ඕනේ. ඒ විදිහට ආදේශ කළා උත්තරේ මේ විදිහට ආවද බලන්න. සමීකරණය ලිව්වා. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදන්න ඕනේ. ප්‍රවේගය 400යි කියලා දීලා තියෙනවා. එතකොට ඒක සුළු කරොත් 4යි kg/ms ඍණ 1 කියලා එන්න ඕනේ. ඒ උත්තර ආවද බලන්න. මේ උදාහරණ ගණන් ටික හදාන්න වීඩියෝ එක නවත්තලා ගාන ලියාගෙන 10 වසරේ අච්චු පොතේ තියෙන ගණන් ටික මේ ටික හදන්න. බලන්න මෙහෙම උත්තර ආවද කියලා. පළවෙනි එකේ ස්කන්ධය 800යි ප්‍රවේගය 5යි. එතකොට සමීකරණේ P = mv 800යි ප්‍රවේගය 5යි. එතකොට මෙතනදී ඒකක ආදේශ කරන්න ඕනේ ඒ ලෙවල් වලදී. අන්තිම උත්තරයට ඒකක තිබ්බනම් ඇති. 8 වරක් 5 40යි. තව බිංදු දෙකක් එනවා kg/ms ඍණ 1 කියලා ඒකක තියන්න ඕනේ. බලන්න මේ උත්තරේ දාවි කියලා. ඊළඟ එකේ ස්කන්ධය ග්‍රෑම් 600යි. ඒතර කිලෝග්‍රෑම් කරොත් 0.6යි ප්‍රවේගය 5යි. එතකොට එන්නේ 6 වරක් 5 30යි 3යි kg/ms ඍණ 1. මේ උත්තරේ දායි බලන්න. ඊළඟ ගානට මෙහෙම උත්තරයක් ආවද බලන්න. 0.8යි kg/ms ඍණ 1. ඊළඟ ගානට මෙහෙම උත්තරයක් ආවද බලන්න. සමීකරණ P = mv ගම්මිතාව දීලා තියෙනවා 6යි කියලා. ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම් ප්‍රවේගය අහන්නේ. ඒතකොට 12යි ms ඍණ 1 කියලා ප්‍රවේගය එන්න ඕනේ. ඊළඟ ගානට උත්තරේ පළවෙනි කොටසට 30යි kg/ms ඍණ 1 කියලා එන්න ඕනේ. ඊළඟට අහනවා එය ඉහළ නගින ඉහළම උසේදී එහි ගම්මිතාව කොපමණද කියලා. එතකොට ඉහළට යන අවස්ථාවේදී වස්තුවක් ඉහළටම ගිහිල්ලා හැරෙන වෙලාවේදී ඉහළම ලක්ෂයේදී ප්‍රවේගය 0යි. එහෙනම් ඉහළම ලක්ෂයේදී ප්‍රවේගය 0යි කියන්නේ ගම්මිතාව 0යි. P = mv m කිලෝග්‍රෑම් 3යි ප්‍රවේගය 0යි. එතකොට උත්තරේ 0යි කියලා එන්න ඕනේ. මේ උත්තර ටික ආවද බලන්න. ළමයි ඊළඟට ටියුට් එක ගන්න. අපි බලමු ටියුට් එකේ ගම්මිතාව කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ කියලා. ක්‍රිකට් හෝ වොලිබෝල් වැනි ක්‍රීඩා කිරීමේදී වේගයෙන් ගමන් කරන බෝලයක් අල්ලා ගැනීමට යම් ආයාසයක් ගත යුතු බව අපි දැන් දනිමු. බෝලය ගමන් කරන්නේ සෙමින් නම් එය නවතා ගැනීමට ඉතා පහසු වන අතර එහි වේගය අධික නම් බෝලය නවතා ගැනීමට යෙදිය යුතු ආයාසය වැඩි වේ. එනම් වස්තුවක වේගය වැඩි වන විට නැවතීමකට එරෙහි වීමට ඒ සතු හැකියාව වැඩිය. වේගයට අමතරව මෙම හැකියාව බෝලයේ ස්කන්ධය මත රඳා පවතී. ඉතා සැහැල්ලු ක්‍රිකට් බෝලයක් පහසුවෙන් නවතාගත හැකි අතර බරින් වැඩි එම වේගයෙන්ම ගමන් කරන ලෙදර් බෝලයක් නවතා ගැනීම පහසු නොවේ. එසේ චලනය වන ස්කන්ධයක චලිත ස්වභාවය වෙනස් කිරීමේ පහසු හෝ අපහසු භාවය තීරණය කරන භෞතික ගුණය භෞතික විද්‍යාවේදී හැඳින්වෙන්නේ ගම්මිතාව නමිනි. වස්තුවක ගම්මිතාව එම වස්තුවේ ස්කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතය ලෙස අර්ථ දැක්වේ. අපි ඒක කලින් ලියාගත්තා. ඒකම තමයි මෙතනත් තියෙන්නේ. වස්තුවක් නිශ්චලව පවතින විට එයට ප්‍රවේගයක් නැති බැවින් ගම්මිතාව ශුන්‍ය වේ. නැවතිලා තියෙන වස්තුවකට ගම්මිතාවක් නැහැ. කෙතරම් විශාල ස්කන්ධයක් ඇති වස්තුවක් වුවද නිශ්චලව ඇති විට ගම්මිතාව ශුන්‍ය වේ.
යම් වස්තුවක ප්‍රවේගය වැඩිවත්ම එහි ගම්‍යතාවයද වැඩි වේ. මේ වාක්‍ය කපා ගන්න. ප්‍රවේගය අඩුවන විට ගම්‍යතාව අඩු වේ. ඊතා කුඩා ස්කන්ධයක් සහිත වස්තුවක වද ප්‍රවේගය විශාල නම් ඒට විශාල ගම්‍යතාවක් පවතී. ඊයම් මෝනිස්සමක ස්කන්ධය කුඩාය. නමුත් ඒ තුවක්කුවකින් පිට වී යන්නේ විශාල ප්‍රවේගයකින් නිසා ඒට විශාල ගම්‍යතාවක් පවතී. ඉහත ක්‍රිකට් බෝලය පිළිබඳ නිදර්ශනයේදී අප දුටුවේ ලෙදර් බෝලයේ වැඩි ගම්‍යතාවයක් ඇති බැවින් නවතා ගැනීමට අපහසු බවයි. එනම් එහි ගම්‍යතාව වෙනස් කර බෝලය නවත්වා ගැනීමට විශාල බලයක් අවශ්‍ය වේ. සමීකරණය දීලා තියෙනවා ඒක අපි කලින් ලිව්වා. ස්කන්ධයේ සම්මත එකක කිලෝග්‍රෑම් වන අතර ප්‍රවේගී සම්මත එකක ms ඍණ එකකේ එබැවින් ගම්‍යතාව kg ms ඍණ එකක අපි O level වලදීත් ඉගෙන ගත්තා. අපි මේ ගැටලු කීපය හදලා බලමු. පොතේ ලියාගෙන මේ උත්තර එනවද බලන්න. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් වන වස්තුවක් 5 ms ඍණ එක ප්‍රවේගයෙන් චලනය වේ. ගම්‍යතාව සොයන්න කියලා කියන්නේ. ගම්‍යතාව mv 2 කිලෝග්‍රෑම් 5 ms ඍණ එක 10යි kg ms ඍණ එක. ඊළඟ උදාහරණය වස්තුවක ස්කන්ධයේ ග්‍රෑම් 250යි ප්‍රවේගය 8යි ms ඍණ එක. ගම්‍යතාව කීයද කියලා අහන්න. එතකොට මෙහෙම එනවද බලන්න. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ඒක අපි කලිනුත් කරා. එතකොට 2යි kg ms ඍණ එක. ඊළඟ උදාහරණේ වස්තුවක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10යි එහි ප්‍රවේගය තත්පරයට සෙන්ටිමීටර් 20යි. ගම්‍යතාව අහන්න. එහෙනම් තත්පරයට සෙන්ටිමීටර් 20 තත්පරයට මීටර් කරන්න ඕනේ. එතකොට 20 සෙන්ටිමීටර් තත්පරයට මීටර් කරන්න තත්පරයට කියන එක හරි සෙන්ටිමීටර් කියන එක මීටර් කරන්න ඕනේ. සෙන්ටිමීටර් මීටර් කරන්න මොකද කරන්න ඕනේ? cm බෙදන්න ඕනේ. එහෙනම් 20 බෙදන්න ඕනේ 100ෙන්. එතකොට තත්පරයට මීටර් කියලා එනවා. ඒක තමයි මේ ආදේශ කරලා තියෙන්නේ. එතකොට 2යි kg ms ඍණ එක කියලා එන්න ඕනේ. ළමයි මේ ගන්න ලියන්න. වස්තුවක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි එහි ප්‍රවේගය පැයට කිලෝමීටර් 36යි. ගම්‍යතාව සොයන්න. වීඩියෝ එක නවත්තලා හදාන්න. මෙතනදී ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් දීලා තියෙනවා ගම්‍යතාව දීලා තියෙන්නේ පැයට කිලෝමීටර් වලින්. අපි මේක තත්පරයට මීටර වලට හරවන්න ඕනේ. කිලෝමීටර් මීටර් කරන්නත් ඕනේ. පැය තත්පර කරන්නත් ඕනේ. එහෙනම් ඒක කරන විදිය බලන්න. 36යි කිලෝමීටර් මේ පැයට කියන එක ඉර යටට ගෙනිච්චාම මෙන්න මේ විදියට එනවා. මේ h එක උඩට ගෙනහිල්ලා තමයි ඍණ 1යි කියලා පැයට කියලා මෙන්න මෙතන ඍණ 1 දාලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ඒක මෙන්න මේ විදියට ලියා ගන්න. එහෙනම් අපිට පුළුවන් දැන් 36 කිලෝමීටර් මීටර් කරන්න ඕනේ. කිලෝමීටර් මීටර් කරන්න මොකද කරන්නේ? ලොකු එකක් පොඩි කරන්න වැඩි කරන්න ඕනේ. කීයෙන්ද වැඩි කරන්නේ? මේ දෙක අතර අනුපාතය 1000යි. එහෙනම් අපිට එනවා මේ විදිහට. ඉර යට තියෙනවා පැය තත්පර කරන්න ඕනේ. පැය තත්පර කරන්න පැය කියන්නේ ලොකු එකක්, තත්පර කියන්නේ පොඩි එකක් වැඩි කරන්න ඕනේ. ඒ දෙක අතර අනුපාතය 3600ෙන්. එහෙනම් එතකොට තත්පර වෙනවා. එහෙනම් මේ විදිහට තමයි පැයට කිලෝමීටර් තත්පරයට මීටර් කරන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ දෙක සුළු වුණොත් 10ට 5යි 36ට 18යි. එහෙනම් 36 කියන එක 18න් 5න් වැඩි කරොත් අපිට පැයට කිලෝමීටර් තත්පරයට මීටර් කරගන්න පුළුවන් මෙන්න මේ අනුපාතයෙන් වැඩි කරොත්. මේක මතක තියාගෙන හිටියත් කමක් නැහැ. නැත්නම් දැන් මම කරපු විදියට හදලා ගන්නත් පුළුවන්. එතකොට අපිට සුළු වෙනවා 18 ව 1යි 18 ව 2යි
10යි ms ඍණ 1. එහෙනම් පැයට කිලෝමීටර් 36 කියන්නේ තත්පරයට මීටර් 10යි කියලා එනවා. එහෙනම් අපිට ගාන හදන්න පුළුවන් p = mv. m කියන්නේ 5යි, v කියන්නේ 10යි. එහෙනම් 50යි kg ms ඍණ 1. මේකත් හදා ගන්න. මේ ගානත් හදන්න. මෝටර් රථයක ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි. වේගය පැයට කිලෝමීටර් 36යි. ගම්මිතාව සොයන්න. වීඩියෝ එක නවත්තලා හදන්න. එතකොට මෙහෙම උත්තරයක් එනවද බලන්න. 10000යි kg ms ඍණ 1. මේ ගානත් හදන්න. මෝටර් රථයක ස්කන්ධය කිලෝග්‍රෑම් 1500යි. වේගය පැයට කිලෝමීටර් 72යි. ගම්මිතාව සොයන්න. මුලින්ම පැයට කිලෝමීටර් 72 තත්පරයට මීටර් කරන්න නම් 1000න් වැඩි කරලා 3600න් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා 20ක් කියලා. ms ඍණ 1. එහෙනම් p = mv. ස්කන්ධය 1500යි, ප්‍රවේගය 20යි. මේ දෙක වැඩි කරොත් අපිට එනවා kg ms ඍණ 1. මේ උත්තරය ආවද බලන්න. මේ ගානත් හදන්න. මෝටර් රථයක ස්කන්ධය කිලෝග්‍රෑම් 2000යි, ප්‍රවේගය පැයට කිලෝමීටර් 100යි. ගම්මිතාව සොයන්න. එතකොට මුලින් 100 තප්පරයට මීටර් කරන්න ඕනේ. 1000න් වැඩි කරලා 3600න් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා 1000 බෙදීම 36යි ms ඍණ 1 කියලා ප්‍රවේගය. එහෙනම් අපි මේකම ආදේශ කරොත් p = mv ට ස්කන්ධය 2000යි, ප්‍රවේගය 1000 බෙදීම 36යි. එතකොට එන්න ඕනේ 55555.55 kg ms ඍණ 1. මේ උත්තරය ආවද බලන්න. මේ ගානත් හදන්න. මේ තියෙන ගල් රෝලක් කිලෝග්‍රෑම් 1000යි. මේකේ ප්‍රවේගය තත්පරයට මීටර් 1යි. ගල් රෝලේ ප්‍රවේගය. ගම්මිතාව හොයන්න වීඩියෝ එක නවත්තලා. එතකොට එනවා p = mv. ස්කන්ධය 1000යි, ප්‍රවේගය 1යි. එහෙනම් ගම්මිතාව 1000යි kg ms ඍණ 1. ඊළඟට මං තව ගානක් දෙනවා. මේ තියෙන්නේ වෙඩි උණ්ඩයක්. ඒකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි, ප්‍රවේගය 1000යි ms ඍණ 1. මේකෙත් ගම්මිතාව හොයන්න. එතකොට එනවා p = mv. ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි, ප්‍රවේගය 1000යි. ඒත් එන්නේ 1000යි kg ms ඍණ 1. එහෙනම් මේ ගැටලු දෙකේම ආපු උත්තරේ සමානයි. ගම්මිතාව සමානයි. මේ වස්තු දෙකේම. එකක ස්කන්ධය වැඩි, ගල් රෝල ස්කන්ධය වැඩි, ප්‍රවේගය අඩුයි. වෙඩි උණ්ඩේ ස්කන්ධය අඩුයි, ප්‍රවේගය වැඩි. හැබැයි ගම්මිතාවේ සමීකරණයට ආදේශ කරොත් එකම උත්තරයක් එන්නේ. එහෙනම් ගම්මිතාව කියන එක තේරුම් ගන්න මම මේ ගැටලුව මෙහෙම ඉදිරිපත් කරන්නම්. මේ දෙක එකට හැප්පුණොත් මොනවා වෙයිද? ගල් රෝල මේ දිශාවට එනවා, වෙඩි උණ්ඩේ මේ දිශාවට එනවා. එක කෙලින් එන්නේ. ඇවිල්ලා මේ දෙන්න හැප්පුණොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එකෙන් අපිට ගම්මිතාවය කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ දෙන්න එකිනෙක හැප්පුණොත් මේ දෙන්නගෙම ප්‍රවේගය බිඳුව වෙලා මේ දෙන්නම නවතිනවා. ගල් රෝලත් නවතිනවා, වෙඩි උණ්ඩයත් මේක ඇතුළට ගිහිල්ලා ගල් රෝලේ මේ විදිහට නවතිනවා. ප්‍රවේගය දෙකේම v = බිඳුව වෙනවා.
මේක ගම්මිතා සංස්ථිති නියමයෙන් ඔප්පු කරන්න පුළුවන්. ඒක SFT වලට නෑ. ඒ නිසා මම මේ තියරි එක ඉදිරිපත් කරන්නේ පැහැදිලි කිරීම විතරයි කරන්නේ. එහෙනම් ගම්මිතා සමාන වස්තු දෙකක් එකිනෙක හැප්පුණොත් ඒ දෙකේම ප්‍රවේගය බිඳුව වෙනවා. එහෙනම් ඒකෙනුත් ගම්මිතාවය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ බලන්න මේ මෝටර රථ දෙකේ ගම්මිතා ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා ගැටුණ ගමන් එකම ස්ථානයේදීම නවතිනවා. එතකොට ගම්මිතා සමාන නම් ගැටුණාම අප්‍රත්‍යස්ත ගැටුමක් නම් නවතින්න ඕන. ඊළඟට ළමයි ලියන්න නිව්ටන්ගේ දෙවෙනි නියමය. අපි නියමයේ ලියාගෙන බලමු මොකද්ද මේ කියලා. එහෙනම් නියමයේ ලියන්න යම් වස්තුවක් මත යෙදෙන අසමතුලිත බාහිර බලයේ විශාලත්වය. එහි ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. බලයේ දිශාව ගම්මිතාවයේ දිශාවම වේ. මෙතන දිශාව කියලා හදාගන්න. ඒක අපි මෙහෙම පැහැදිලි කරගමු. ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය යෙදූ අසමතුලිත බාහිර බලයට සමානයි කියලයි නිව්ටන් දෙවෙනි නියමයෙන් කියන්නේ. එහෙනම් ළමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය මම උදාහරණයකින් පැහැදිලි කරන්නම් මෙහෙම. මේ වස්තුවක් තියෙන ස්කන්ධයෙන් කිලෝග්‍රෑම් 5යි u ආරම්භක ප්‍රවේගය 2යි ms ඍණ 1. මේකේ ආරම්භක ගම්මිතාව හොයන්න. වීඩියෝ එක නවත්තලා රූපය ඇඳලා ආරම්භක ගම්මිතාව. එහෙනම් මේ විදිහට එන්න ඕනේ. එහෙම ආවද බලන්න p සමානයි me 5 වැඩි කිරීම 2 10යි kg ms ඍණ 1. මේ වස්තුව මෙහෙම දිගටම ගමන් කරනවා. අපිට ඕනේ කියලා හිතන්න මේකේ ප්‍රවේගය වැඩි කරන්න. එහෙනම් බලයක් දෙන්න ඕනේ. මම F කියලා බලයක් දෙනවා. F කියලා බලයක්. එහෙම බලයක් දුන්නාම මේ වස්තුවේ ප්‍රවේගය වැඩි වෙනවා කියලා ගම්මු 8යි. ms ඍණ 1 දක්වා. වස්තුව මෙහෙම තියෙනවා. වස්තුවේ ප්‍රවේගය වැඩි වෙනවා. අවසාන ප්‍රවේගයේ විදිහට ගම්මු v 8යි ms ඍණ 1. ස්කන්ධය වෙනස් වෙන්නේ 5යි කිලෝග්‍රෑම්. එතකොට මේ බලය දුන්න ගමන් මේකේ ප්‍රවේගය එකපාර වැඩි වෙන්නේ නැහැ. යම්කිසි වෙලාවක් යනවා. මම ගන්නම් තත්පර දෙකක් ගියා මේ වැඩේ වෙන්න. තත්පර දෙකකින් මේකේ ප්‍රවේගය 8යි ms ඍණ 1 දක්වා වැඩි කරනවා. මම කියනවා අවසාන ගම්මිතාව හොයන්න කියලා. මෙන්න මේ වෙලාවේදී දැන් රූපය ඇඳලා අවසාන ගම්මිතාව හොයන්න කියලා. එහෙනම් රූපය ඇඳලා ආයේ අවසාන ගම්මිතාව හොයන්න. වීඩියෝ එක නවත්තලා. එහෙනම් ආවද කියලා බලන්න 40යි kg ms ඍණ 1 කියලා. එහෙනම් දැන් ආරම්භක ගම්මිතාව දන්නවා 10යි. අවසාන ගම්මිතාව දන්නවා 40යි. එහෙනම් නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙනම් අපි ගම්මිතා වෙනස බලමු. එහෙනම් ගම්මිතා වෙනස හොයන්නේ කොහොමද? අවසාන ගම්මිතාවෙන් ආරම්භක ගම්මිතාව අඩු කරනවා. එහෙනම් ගම්මිතා වෙනස හොයන්න. වීඩියෝ එක නවත්තලා ලියලා හොයන්න ගම්මිතා වෙනස. ගම්මිතා වෙනස සමානයි 40 ඍණ 10. එතකොට එනවා 30යි kg ms ඍණ 1 කියලා. එහෙනම් නිව්ටන් කියන්නේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් මේ ගම්මිතාව වෙනස් වෙන්න කොච්චර වෙලාවක් ගියාද? මුලින් 10 තිබ්බේ ඊට පස්සේ 40 වුණා. ගම්මිතාව වෙනස් වෙන්න ගියා තත්පර දෙකක්. එහෙනම් ඇත්තටම මුලින් ගම්මිතාව 10ක් තිබ්බනේ. එහෙනම් අපි වැඩිපුර එකතු කරලා තියෙන්නේ මේ බලය යොදලා 30ක්. ඒක තේරෙනවනේ 10ක් තිබ්බා දැන් 40 නම් 30නේ එකතු කරලා තියෙන්නේ. ඒක තමයි මේ හිව්වේ ගම්මිතා වෙනසෙන්. බලය යෙදීම නිසා F කියන බලය යෙදීම නිසා එකතු වූ අමතර ගම්මිතාව. එහෙනම් ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය කියලා කියන්නේ
යම් කිසි දෙයක් කාලයෙන් බෙදනවා නම් අපි ඒකට කියනවා ශීඝ්‍රතාවයක් කියලා. එහෙනම් ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොයන්න. එහෙනම් ගම්මිතාව වෙනස් වීම 30යි ශීඝ්‍රතාවය කියන්නේ කාලයෙන් බෙදන්න ඕනේ කාලයේ තත්පර 2යි. kgms ඍණ 1 බෙදුවා කාලයෙන්. එතකොට එනවා අපිට 15යි කියලා. kgms ඍණ 2 වෙනවා. මේ s අකුරත් උඩට ගෙනිච්චාම ඍණ 2 වෙනවා. එහෙනම් අපිට එනවා 15යි kgms ඍණ 2 කියලා. එහෙනම් නිව්ටන් කියනවා මේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව ඒ යොදපු බලයටම සමානයි කියලා. එහෙනම් F බලය තමා මේ 15යි කියලා එන්නේ. මේ කෑල්ලටම අපි දානවා නිව්ටන් කියලා. එහෙනම් ওই නිව්ටන් කියපු දෙවෙනි නියමය ගැටලුවකින් තමයි මම මුලින්ම ඉදිරිපත් කරේ තියරි එකෙන් ඉදිරිපත් කරනවට වඩා ලේසි මේක තේරුම් ගන්න. ගම්මිතාව වෙනස් වීම හොයලා ඒක කාලයෙන් බෙදපුවාම ඒ ගම්මිතාව වෙනස ඇති කරන්න හේතු වෙච්ච බලයේ අගය නිව්ටන් වලින් එනවා කියලා නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියවෙනවා. මේකත් ලියා ගන්න. එහෙනම් ළමයි අපි නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සමීකරණය ඔප්පු කරමු. මම මේ ගානෙන්ම ඔප්පු කරන්නම්. එතකොට ළමයින්ට පැහැදිලි වෙයි. එහෙනම් ආරම්භක ගම්මිතාව අපි සංකේත වලින් ලියමු. ආරම්භක ගම්මිතාව මම මෙතනම ලියන්නම්. ස්කන්ධයේ m ප්‍රවේගයේ u. ආරම්භක ගම්මිතාව mu. mu. ඊළඟට අවසාන ගම්මිතාව mv. මෙතන m මෙතන v. ඊට පස්සේ ගම්මිතා වෙනස. ගම්මිතා වෙනස ළමයි සිංහලයෙන්ම ලියන්න. අවසාන ගම්මිතාව ඍණ ආරම්භක ගම්මිතාව. ආරම්භක ගම්මිතාව. එහෙනම් සමීකරණය එන්නේ mv ඍණ mu. ඊට ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. මම ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා කිව්වා. මොකක් හරි දෙයක් කාලයෙන් බෙදලා නම් අපි ඒකට ශීඝ්‍රතාවය කියලා කියනවා. ශීඝ්‍රතාවය කියන නම අපි ඒ වෙනස් කරපු එක කාලයෙන් බෙදපු එක උඩට දානවා. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙනම් mv ඍණ mu බෙදීම t. එහෙනම් ඒක නිව්ටන් යෙදූ බාහිර බලයට සමානයි කියලා කිව්වා. එහෙනම් F සමානයි mv ඍණ mu බෙදීම t. මේක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සමීකරණය. මෙතන m ලකුණ පොදු නිසා අපිට m එකක් වරහණෙන් එළියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. F සමානයි m v ඍණ u බෙදීම t. ඊළඟට අපි මේ සමීකරණය තව විදිහකට ඉදිරිපත් කරනවා. ඒක තමයි O level වලදී ළමයින්ට කියලා දුන්නේ දෙවෙනි නියමය කියලා. v ඍණ u බෙදීම t. අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම ගත වූ කාලය කියලා කියන්නේ ත්වරණයට. මේ තියෙන v ඍණ u මම ඒක පැත්තකින් ලියන්නම් මෙහෙම. අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම ගත වූ කාලය. දැන් මේ තියෙන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. t වලින් බෙදලා තියෙන්නේ. එහෙනම් මේකට අපි කියනවා ත්වරණය කියලා. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් v ඍණ u බෙදීම t කියලා කියන්නේ ත්වරණයට. එහෙනම් අපිට ආදේශ කරන්න පුළුවන් F සමානයි m v ඍණ u බෙදීම t කියලා කියන්නේ a. එහෙනම් නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සමීකරණයට සමීකරණ දෙකක් තියෙනවා. එකක් F සමානයි m v ඍණ mu බෙදීම t. අනික F සමානයි ma. මේ ටිකම ලියා ගන්න. ළමයි මේ පළවෙනි උදාහරණ ගාන ලියා ගන්න.
ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි මේ වස්තුවේ 4 ms ඍණයක ප්‍රවේගයෙන් ගමන් කරන්නේ F බලයක් දෙනවා තත්පර 10ක් ඇතුළත. එතකොට 12 ms ඍණයක ප්‍රවේගයක් ලැබෙනවා. අහන්නේ මේ F බලය කීයද කියලා. ගාන හදන්න රූපය ඇඳලා. එතකොට මුලින් සමීකරණය ලියන්න ඕනේ F සමානයි mv ඍණ mu බෙදීම t. මේකට ආදේශ කරන්න ඕනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි අවසාන ප්‍රවේගය 12යි ඍණ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි ආරම්භක ප්‍රවේගය කිලෝග්‍රෑම් 4යි බෙදීම ගත වූ කාලය තත්පර 10යි. එතකොට මුලින්ම උඩ ටික සුළු කරලා ඉන්න ඕනේ මේ ටික. ඊට පස්සේ තමයි 10න් බෙදන්න ඕනේ. 120 ඍණ 40 බෙදීම 10 80 බෙදීම 10 එතකොට එනවා 8ක් නිව්ටන් කියලා. එහෙනම් F බලය නිව්ටන් 8යි. මේ උත්තරේ දායි බලන්න. මේ ගානත් හදන්න. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200ක් වන වස්තුවක් තියෙනවා. ඒක නිශ්චලතාවයේ තියෙන ප්‍රවේගය 0.1 ms ඍණ 1. ඊළඟට ඒකට 8 ms ඍණ 1 ප්‍රවේගයක් ගන්න බලයක් දෙන්න ඕනේ. ඒ බලය තත්පර 20ක කාලයක් දෙනවා. අපි මේ බලය කීයද කියලා අහන්නේ. බලන්න හදන්න. එතකොට සමීකරණය ලිව්වා ආදේශ කරන්න තියෙන්නේ m 200යි කිලෝග්‍රෑම් අවසාන ප්‍රවේගය 8යි. ඍණ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200යි ආරම්භක ප්‍රවේගය 0යි. ඒ නිසා මෙන්න මේ කොටසම බිඳුවක් වෙනවා. ඒ නිසා ඒකට 0යි කියලා ලිව්වත් හරි ලිව්වේ නැතත් කමන්නේ. මම 0යි කියලා දාන්නම්. බෙදීම ගත වූ කාලය 20යි. එතකොට අපිට පුළුවන් 200 වැඩි කිරීමට බෙදීම 20. එතකොට 20ක් කැපිලා 10ක් ඉතුරු වෙනවා 80ක් නිව්ටන් කියලා එනවා. මේ උත්තරේ දායි බලන්න. ඊළඟ ගාන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000යි පැයට කිලෝමීටර 36ක වේගයෙන් ගමන් කරන්නේ. ඒක පැයට කිලෝමීටර 72 කරන්න විනාඩි 1ක කාලයක් ගත වෙනවා. අහන්නේ යෙදූ බලය කීයද කියලා. වීඩියෝ එක නවත්තලා හදන්න. එතකොට සමීකරණයට ආදේශ කරන්න ඕනේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000යි අවසාන ප්‍රවේගය පැයට කිලෝමීටර් 72යි. මේක තප්පරයට මීටර් කරන්න ඕනේ. ඒක අපි කලින් ගානක් කරා. එතකොට එන්නේ 20ක් තප්පරයට මීටර්. ඍණ කිලෝග්‍රෑම් 1000යි පැයට කිලෝමීටර් 36 කියලා කියන්නේ තප්පරයට මීටර 10ක් එන්නේ. ඒක මතක ඇති කලින් ගානේ විනාඩියක තත්පර කරලා දාන්න ඕනේ 60යි. මේක සුළු කරොත් කීයද එන්නේ බලන්න. එතකොට මෙහෙම උත්තරයක් එනවද බලන්න. 166.67යි නිව්ටන්. දෙවෙනි දශම ස්ථානයට වට යන්න ඕන. මේ ගාන ලියන්න වස්තුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි නිශ්චලතාවයේ තියෙන ආරම්භයේදී ඒකට නිව්ටන් 20ක බලයක් දෙනවා. දීර්ඝාම t කාලයකදී 8 ms ඍණ 1 ප්‍රවේගයක් ලැබෙනවා. අහන්නේ t කාලය කොච්චරද කියලා. වීඩියෝ එක නවත්තලා රූපය ඇඳලා හදන්න. එතකොට සමීකරණය ලිව්වා. දැන් මෙතන F බලය කීයද කියලා දීලා තියෙනවා. 20යි නිව්ටන්. m 5යි v අවසාන ප්‍රවේගය 8යි. ආරම්භක ප්‍රවේගයේ බිඳුව නිසා අනිත් ටික බිඳුවයි. ගත වූ කාලය t තමයි අහන්නේ. එහෙනම් මෙතන 40යි t බෙදීම 20යි හරස් ගුණ වෙනවා. එතකොට එනවා 2ක් තත්පර කියලා. මේ උත්තරේ දායි බලන්න. මේ ගානේ දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 10යි ස්කන්ධය ආරම්භක ප්‍රවේගය 2 ms ඍණ 1 නිව්ටන් 25ක බලයක් දුන්නාම 12 ms ඍණ 1 ප්‍රවේගයක් ලැබෙනවා. අහන්නේ t කාලය කොච්චරද කියලා. වීඩියෝ එක නවත්තලා හදන්න. එතකොට F දීලා තියෙනවා 25 නිව්ටන් සමානයි m 10යි කිලෝග්‍රෑම් අවසාන ප්‍රවේගය 12 ඍණ ස්කන්ධය 10යි ආරම්භක ප්‍රවේගය 2යි. බෙදීම ගත වූ කාලය t අහන්නේ. එතකොට එනවා 25යි මෙතන 120 ඍණ 20 බෙදීම t. එතකොට අපිට එනවා t සමානයි 100 බෙදීම 25යි කියලා. 4ක් නිව්ටන් කියලා ආවද බලන්න උත්තරේ. මේ ගානත් ලියන්න ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි වස්තුවේ
නිශ්චලතාවයෙන් ගමන් අරඹන්නේ නිව්ටන් 10ක බලයක් දෙනවා තත්පර 4ක කාලයක්. ඒතකොට අවසාන ප්‍රවේගය කීයද කියලා අහන්නේ. වීඩියෝ එක නවත්තලා හදන්න. F දීලා තියෙනවා නිව්ටන් 10යි. m 5 කිලෝග්‍රෑම්. අවසාන ප්‍රවේගය v අහන්නේ ඍණ ආරම්භක ප්‍රවේගය බිඳුව නිසා mu බිඳුවයි. බෙදීම ගත වූ කාලය තත්පර 4යි. හරස් ගුණ වුණොත් 40ක් එනවා 5ක් v. දෙපැත්තම 5න් බෙදුවොත් v එනවා 8ක්. ms ඍණ 1. මේ උත්තරේ දායි බලන්න. ඊළඟට මේම ගානක් දීලා තියෙනවා 10යි කිලෝග්‍රෑම් ස්කන්ධය නිව්ටන් 40ක බලයක් දීලා තියෙනවා තත්පර 5ක කාලයක්. ආරම්භක ප්‍රවේගය 4යි ms ඍණ 1. අවසාන ප්‍රවේගය කීයද කියලා අහන්නේ. වීඩියෝ එක නවත්තලා හදන්න. එතකොට සමීකරණයට ආදේශ කරොත් F සමානයි 40යි සමානයි m කිලෝග්‍රෑම් 10යි v ඍණ 10 වැඩි කිරීම 4 බෙදීම ගත වූ කාලය 5යි. එතකොට මෙතනදී මුලින් හරස් ගුණ කරලා ඉන්න ඕනේ. එතකොට එනවා 200 සමානයි 10ක් v ඍණ 40යි කියලා. 40 මේ පැත්තට අරන් ආවොත් ධන 40 වෙනවා. එතකොට 240ක් වෙනවා. 10ක් v 10න් බෙදුනොත් 24යි ms ඍණ 1 කියලා එනවා. මේ උත්තරේ දාය බලන්න. මේ ගානත් ලියන්න. ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. ආරම්භක ප්‍රවේගය තමයි මෙතනදී අහන්නේ. නිව්ටන් 20ක බලයක් දීලා තියෙනවා. තත්පර 2ක කාලයක්. අවසාන ප්‍රවේගය 8යි ms ඍණ 1. අහන්නේ ආරම්භක ප්‍රවේගය කීයද කියලා. වීඩියෝ එක නවත්තලා හදාන්න. එතකොට F සමානයි නිව්ටන් 20යි m කිලෝග්‍රෑම් 10යි v 8යි ඍණ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි u තමයි මෙතන අහන්නේ. කාලය තත්පර 2යි. මුලින්ම දෙකෙන් හරස් ගුණ කර ගන්න ඕනේ. එතකොට එන 40 සමානයි 80 ඍණ 10ක් u කියලා. u තියෙන 10ක් u මේ පැත්තට ගේන්න ඕනේ. 40 එහා පැත්තට අරයි යන්න ඕනේ. එතකොට 10ක් u සමානයි 80 ඍණ 40 කියලා එනවා. එතකොට එනවා u සමානයි මෙතන අඩු වුණොත් 40යි 10න් බෙදෙන්න ඕනේ. එතකොට එනවා u 4යි ms ඍණ 1 කියලා. මේ උත්තරේ දායි බලන්න. මේ ගානත් ලියන්න. ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි. u කීයද කියලා අහන්නේ. නිව්ටන් 15ක බලයක් දීලා තියෙන t තත්පර 8යි. අවසාන ප්‍රවේගය 6යි ms ඍණ 1. වීඩියෝ එක නවත්තලා හදන්න. f ට 15යි සමානයි m 20යි v 6යි ඍණ m 20යි u කීයද කියලා අහන්නේ. බෙදීම ගත වූ කාලය තත්පර 8යි. මේක එක වැඩි වුණොත් 120 සමානයි මෙතන වැඩි වුණොත් 120 ඍණ 20ක් u 20ක් u මේ පැත්තට අරන් ඇවිල්ලා මේක අනිත් පැත්තට අරයි යනවා. ඒතර 20ක් u සමානයි 120 ඍණ 120. ඒතර මෙතන බිඳුවයි එන්නේ. 20යි u සමානයි බිඳුව කියන්නේ 20න් බිඳුව බෙදුවත් එන්නේ උත්තරේ බිඳුවයි. එහෙනම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි කියලා එන්නේ. මේ උත්තරේ දායි බලන්න. මේ ගාන ලියන්න. නිව්ටන් 50ක බලයක් දීලා තියෙන්නේ තත්පර 10ක කාලයක්. ආරම්භක ප්‍රවේගය බිඳුවයි අවසාන ප්‍රවේගය 5යි ms ඍණ 1. අහන්නේ වස්තුවේ ස්කන්ධය m කීයද කියලා. වීඩියෝ එක නවත්තලා හදාන්න. එතකොට ආදේශ කරොත් f ට දාන්න ඕනේ 50යි. m තමයි අහන්නේ v අවසාන ප්‍රවේගය 5යි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. බෙදීම ගත වූ කාලය තත්පර 10යි. හරස් ගුණ කරොත් 500 සමානයි 5ක් m කියලා එනවා. 5න් බෙදුනොත් 100ක් කියලා එනවා. කිලෝග්‍රෑම් m ස්කන්ධය. මේ උත්තරේ දායි බලන්න. මේ ගානත් හදාන්න. ස්කන්ධය මේ ගානත් හදාන්න. ආරම්භක ප්‍රවේගය 4යි බලය නිව්ටන් 100යි කාලය තත්පර 8යි අවසාන ප්‍රවේගය 12යි ms ඍණ 1. m ස්කන්ධය කීයද කියලා අහන්නේ. වීඩියෝ එක නවත්තලා හදාන්න. එතකොට f 100යි m වැඩි කිරීම 12 ඍණ m වැඩි කිරීම 4 බෙදීම ගත වූ කාලය 8යි. හරස් ගුණ වුණොත් 800ක් එනවා. මෙතන 12ක් m වලින් 4ක් m ගියොත් 8යි m කියලා එනවා.
8න් බෙදුනොත් 100ක් කිලෝග්‍රෑම් කියලා එනවා M ස්කන්ධය. මේ උත්තරය ආවද බලන්න.